අප දැන් සූදානම් වෙන්නේ කතා කරන්නට අද දවසේදී ඉතාමත්ම වැදගත් මාතෘකාවක් පිළිබඳ මේ වෙද්දී සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම වසා දමන තැනක අපි ඉන්නේ. සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම අගුලුලා තියෙන තැනක තියෙන්නේ. හෝටල් පද්ධතිය ගත්තොත් මේ වෙද්දී මුහුදුබඩ ආශ්‍රිතව ඒ වගේම රට මැද මේ හැම තැනකම ව්‍යවසායකයෝ බරපතල ප්‍රශ්නයකට මුහුණ දීලා සිටින්නේ. විවෘතව කතා කළොත් ඒක ප්‍රශ්නේ. ඒත් එක්කම තමයි ගුවන්තොටුපළ විවෘත වන්නේ කවදාද මේ වෙද්දී අපි මැද පෙරදිග කලාපය සහ සිසු රාජ්‍යයන් පිළිබඳ ගත්තාම ඔවුන් පියවර වශයෙන් 125ක් විවෘත වෙනවා 150ක් විවෘත වෙනවා දැන් පාකිස්තානයේ පසුගියදා විවෘත කිරීම සිදු කෙරුණා ඒත් 125ක කොටසක් මේ ආකාරයෙන් ගුවන්තොටුපළ කඩින් කඩ පියවරෙන් පියවර විවෘත කිරීම පිළිබඳ ලෝකයේ තුල කතා බහට ලක් වෙලා තියෙනවා ඒ නිසා ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ විවෘත වන්නේ කවදාද ශ්‍රී ලංකාවේ සංචාරකීන්ට පැමිණීම සඳහා ඉඩකඩ විවර වෙන්නේ කවදාද ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ මේ වෙද්දී අභියෝගයක සිටින්නේ අභියෝගය වෙනුවෙන් රජයේ වැඩපිළිවෙල කුමක්ද මේ සියල්ල පිළිබඳ අද කතා කරන්නට ඉතාමත්ම වැදගත් කතා බහක් වෙනුවෙන් අපි ආරාධනා කළා සංචාරක සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්තුමන් එස් හෙට්ටිආරච්චි මැතිතුමන් අයබෝන් ලේකම්තුමනි අයබෝන් ඔබ ගෞරවයෙන් පිළිගන්නවා අපි මේ වෙද්දී තත්ත්වය ගත්තොත් අපේ රටේ සංචාරක කර්මාන්තය කියන්නේ බොහොම ලොකු විදේශ විනිමයක් ඉපයූ තැනක් අද වෙද්දී සංචාරක කර්මාන්තයේ තත්ත්වය කොහොමද සංචාරක කර්මාන්තය අත් වශයෙන්ම දැන් කියන්නේ ආයාත නැත්නම් අපි කියන්නේ එක්ස්පෝර්ට් නිර්යාත එක්ස්පෝර්ට් ස්ටේටස් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම මේක වැදගත්කම තියෙන්නේ ලංකාවේ සංචාරක කර්මාන්තය තමයි දැනට විදේශ විනිමය අතින් මේ කලබලට කලින් තුන්වෙනි ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ඉතින් මුලින්ම අපි ගත්තොත් රෙමිටන්ස් නැත්නම් පිටරටින් එන අයගේ ආදායම් දෙවෙනි ඇඟලුම් කර්මාන්තය තුන්වෙනිව තමයි මේ තිබුණේ අපේ සංචාරක කර්මාන්ත විදේශ විනිමය උපයන කර්මාන්ත හැටියට. ඉතින් අපේ 2019 මේ පාස්කු ප්‍රහාරයට කලින් අපේ ඉලක්කය තිබුණේ මේක දෙවෙනි ස්ථානයට ගේන්න ඇඟලුම් කර්මාන්තය අභිබව යන්න. ඇත්තට මේකේ හැකියාව තිබුණා අවම වශයෙන් ඩොලර් බිලියන 5ක විදේශ විනිමය උපයා ගන්න. ඉතින් නමුත් අවාසනාවකට පසුගිය පාස්කු ප්‍රහාරය සමගම සංචාර ව්‍යාපාරයේ පසුබැසීම ආරම්භ වුණා. ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඉතින් එයින් පස්සේ තමයි මේ කොවිඩ් වසංගතය ආවේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් පාස්කු ප්‍රහාරය වුණේ කියන්නේ අප්‍රේල් මාසේ. ඒ වෙනකොට මේක බිඳුවට වැටලා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් පිබිදීමක් තිබුණා. ඒ වෙනකොට දෙසැම්බර් වෙනකොට අපි බලාපොරොත්තු වුණාට වැඩිය පිබිදීමක් තිබුණා. ඒක ජාත්‍යන්තර කියන්නේ WTA එකත් ජාත්‍යන්තර සංචාර සංවිධානයත් ඒකත් එයාලා ඊටම අගය කළා මේ අපේ මේ කෙටි කාලය තුළ මේ නැවත මේ යථා තත්ත්වයට පත්වීම සම්බන්ධව. ඉතින් එහෙම තියෙද්දි තමයි මාර්තු මාසේ වෙනකොට මේ කොවිඩ් වසංගතය ආවේ. ඉතින් ඒකම ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම සංචාරක ව්‍යාපාරය කඩා වැටුණා. ඉතින් ඒ නිසා හැම රටක්ම ලොක්ඩවුන් වුණා. කාටවත් එළියට යන්න බැරි වුණා. ඉතින් ඒකෙදී සංචාරක ව්‍යාපාරයෙන් යැපෙන විශාල සංඛ්‍යාවක් ඊටාම අපහසුතාවයටපත් වුණා. මොකද අපි කොවිඩ් මේ අපි පාස්කු ප්‍රහාරයෙන් තමයි දැනගත්තේ කොයිතරම් සංචාර ව්‍යාපාර කොච්චර ව්‍යාප්ත වෙලා තියෙනවද කොයිතරම් තැන් වලට ගිහිලා තියෙනවද. ඒ කියන්නේ තරුපන්තියේ හෝටලේ ඉඳලා තැඹිලි ගෙඩිය කපන පුජ්‍යලයා දක්වා නැත්නම් යම්කිසි මොකක් හරි නිර්මාණයක් සකස් කරලා සිහිවටනයක් සකස් කරලා විකුණන කෙනා දක්වා සියලු දෙනාටම මේක බලපෑම 3 wheel drivers-ලා කෑම සපයන අය දීවර කර්මාන්තය එළවලු සපයන අය ඒ වගේ මේක ඉතාම විශාල ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ කියන්නේ ඍජු රැකියාව සහ වක්‍ර රැකියාව සබාදී. ඉතින් ඒ නිසා කොවිඩ් වසංගතයත් එක්ක සිද්ධ වෙච්ච දෙයින් මේ විශාල සංඛ්‍යාවක් ඉතාම අපහසුතාවපත් වුණා නොහිතු විදිහට. දැන් ඔවුන් ගත්තොත් ඔවුන් මූල්‍යමය වශයෙන් යම් යම් සහයෝගයන් දායකත්වයන් ලබාගෙන තියෙනවා මූල්‍ය ආයතන වලින් බැංකු වලින් සංචාරක කර්මාන්ත ඉදි කරද්දී අපි දැක්කා විවිධාකාර යෝජනා ක්‍රම ඉදිරියට වෙලා තිබුණා. දැන් ඔවුන්ට ගෙවා ගන්නට කොහෙත්ම ආදායමක් නැහැ. ඒ පැත්තෙන් ඔවුන්ට සහයෝගයක් ලබා දෙන්න ඔබතුමන්ලා කටයුතු කරලා තියෙනවද මේ වෙද්දී? ඇත්තටම දැන් මේ කොවිඩ් වසංගතයත් එක්කම මේ අපේ ගරු අමාත්‍යතුමා රැස්වීමක් හැදෙව්වා ගරු ප්‍රසන්න රණතුංග මහත්මයා මේකට සම්බන්ධ සියලුම පාර්ශ්වයන් වෙනම කැදෙව්වා. ඊගාට ඔවුන්ගේ නියුතින් සාකච්ඡා කළා. ඊට පස්සේ කතා කළා ඔවුන්ගේ ප්‍රශ්න මොනවාද මේ අවස්ථාවේ තියෙන අපි ප්‍රශ්න නොදන්නව නෙවෙයි. නමුත් ඔවුන්ගෙම අපි ලබා ගන්න ඕන වුණා මොනවාද තියෙන ප්‍රශ්න මොනවාද බලාපොරොත්තු වෙන සහනයන් කියලා. එතකොට මේකට සම්බන්ධ සියලුම ආයතන කියන්නේ හෝටල්
ඇසෝසියේෂන් නැත්නම් හෝටල් වලට අදාළ මේ සංවිධාන අපි තසෙල් කියලා කියනවා. ඊගාට මේ කට්ටිය ගෙන්නන අය මේ ස්ලයිටෝ ඒ වගේ සියලුම ආයතන එක්කහසු කරලා මේ අපි සාකච්ඡා පැවැත්වුවා අදාළ සියලුම නිලධාරීන් එක්ක. එතකොට ඔවුන් යම් යම් ඉල්ලීම් ඉදිරිපත් කළා. ඒ අනුව ඊටාම කඩිනමින් මේකට ක්‍රියාමාර්ග ගත්තා. ඒ අනුව අපි සකස් කළා කැබිනට් සංදේශයක්. ඒක ගිය සතියේ උඩින් සතියේ ගරු අමාත්‍යතුමා ඉදිරිපත් කළා. ගරු අමාත්‍යතුමා කියන හැටි ඒකට සියල්ලම එකඟ වෙලා තිබුණා. ඊගාට අපිට ඒකේ අනුමැතිය ලැබුණා ගිය බදාදා තිබිච්ච කැබිනට් රැස්වීමේදී. ඒකම අපි අනුමැතිය ලැබුණායි කියලා ඊට කලින්ම දැනගත්ත නිසා ගරු අමාත්‍යතුමාගෙන් අපි ඒකට අවශ්‍ය මූලික පියවර සකස් කළා. කොහොමද මේක මේ කොහොමද මේ ජනතාවට ලැබෙන සලස්වන්නේ අවශ්‍ය අයට ලැබෙන සලස්වන්නේ කියලා. ඉතින් ඒ සම්බන්ධව දැන් කටයුතු කරගෙන යනවා. මම හිතන්නේ ඒ සම්බන්ධව අපිට දීර්ඝ වශයෙන් කතා කරන්න පුළුවන් මොනවාද මේ දෙන සහනයන් කියලා. ඒකෙදී අත් වශයෙන් අපි හෝටල් ක්ෂේත්‍රයට දෙන සහනයන් පිළිබඳව වෙනම කතා කළා. ඊගාවට ඔය ගෙන්නන අය නැත්නම් ඒ කියන්නේ හෝටල් ක්ෂේත්‍රයේ හෝටල් කිව්වම විවිධාකාර ඒවා තියෙනවා. එතකොට ඒවට මම හිතන්නේ මට වශයෙන් කියන්න පුළුවන් වේවි. ඒවට දෙන සහන ඊගාවට ඒ කියන්නේ අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ණය සහනයක් ලබා දීම කාලයට ඉතාම 104ක් වැනි අඩු පොලියකට. එතකොට අනිත් පැත්තෙන් අපි බලාපොරොත්තු වෙනවා එතන ඉන්නවා මේ ණය නෙවෙයි අපිට යම්කිසි ආධාරයක් කළ යුතු පිරිස්. ඔවුන්ටත් යම්කිසි ආධාරයක් හැටියට කරන්න විශේෂයෙන්ම මේ මඟ පෙන්වන සංචාරක මඟ පෙන්වන්නන් සහ සංචාර රියදුරන් සඳහා ඔවුන් තනිකරම යැපෙන්නේ මේ සංචාරක යන් පැමිණීම මතමයි. ඉතින් ඔවුන්ට මේකෙදි තීරණය කළා සංචාරක මඟ පෙන්වන්න සඳහා රුපියල් 20000ක දීමනාවකොත් රියදුරන් සඳහා රුපියල් 15000ක මාසයක් සඳහා නැවත අය නොකර ගන්න දීමනක්. ඉතින් මේක ගාන කුඩාට තිබුණත් අත් වශයෙන්ම දැන් මේ ගයිඩ්ස්ලා අපේ දැන් මේ ඔක්කොම සහන හම්බෙන්නේ අත් වශයෙන්ම සංචාර සංවර්ධනාධිකාරියට ලියාපදිංචි වෙච්ච අයට. එතකොට දැන් ලියාපදිංචි වෙච්ච අය 3516ක් ඔවුන් ඉදිරිපත් කළා තිබුණා සංචාරක මඟ පෙන්වන්නන්. ඒතරොම රුපියල් 20000 ගාන මිලියන 70ක් ඒකම මේ ඩ්‍රයිවර්ස්ලට ටුවරිස්ට් ඩ්‍රයිවර්ස්ලා 5700 ලියාපදිංචිලා තියෙනවා. උන්ට රුපියල් 15000 ගාන මිලියන 86ක්. ඒ මිලියන 156ක්. එතකොට අනිත් හෝටල් ක්ෂේත්‍රයේ අයට ඒ ණය ලබා දීමට මිලියන 16000කට ආසන්න 15800ක් දැනට අපි ගණන් බලලා තියෙනවා. අපි ලියාපදිංචි වෙච්ච එකතු එකතු කරලා බැලුවම මේකේ මිලියන 15800ක් නා වශයෙන් ගෙවන්න විශාල මුදලක්. ඒ හෝටල් වල වර්ගීකරණ තියෙනවද? තරුපන්ති හෝටල් වලත් තියෙනවා. දැන් හෝටල් වල මූලික වශයෙන්ම ගත්තොත් මේ හොටෙල්ස් රූම්ස් තියෙනවට ඊගාවට දැන් අපි DMC නැත්නම් ඩෙස්ටිනේෂන් මැනේජ්මන්ට් කරනේවට ඒකෙත් තියෙනවා වර්ගීකරණයක්. මේ දැන් හෝටල් ගත්තාම දැන් විශේෂයෙන්ම දැන් අංශ කීපයක් තියෙනවා. දැන් ඒක අපි කියනවා ඇකොමොඩේෂන් සෙක්ටර් එක කියලා. එතකොට බුටික් හොටෙල්, බුටික් විලා, ක්ලාසිෆයිඩ් ඒ කියන්නේ ඔය තරුපන්ති හෝටල්, ඊගා ටූරිස්ට් හොටෙල්, ගෙස්ට් හවුස්, හෝම් ස්ටේ අපි මම ඒ ගැන පසුව පැහැදිලි කරන්න. ගෙස්ට් හවුස්, හෝම් ස්ටේ, බැංගලෝස්, රෙන්ටඩ් අපාර්ට්මන්ට්, හෙරිටේජ් බැංගලෝස්, හෙරිටේජ් හෝම්, රෙන්ටඩ් හෝම්, හොස්ටල්ස් ඒ වගේ මේ ගොඩාක් අංශ තියෙනවා මේ නවතන් පහසුවන් සපයන. එතකොට ඊගාවට අපි කිව්වා හොටෙල් සේවාවන් සපයන ආයතන හැටියට අපි සඳහන් කළා. ඒ අයටත් යම් කිසි සහනයක් දෙනවා කියලා. දැන් ඒ ගත්තාම රෙස්ටෝරන්ට් අපි කියන්නේ සපයන තැන්. ඊගා ටූරිස්ට් ෆ්‍රෙන්ඩ්ලි ඊටින් ප්ලේස්, අපි දන්න ස්පාස් ඇන්ඩ් වෙල්නස් මේ වගේ ඒවා ඒ පහසුකම් සපයන ආයතන. ඊගාවට මේ සංචාරකයන්ට බඩු විකුණන තැන්. ඊගාවට දැන් අපි කියන කුළුබඩු ස්පයිස් ගාඩන් කියලා සංචාරකයන් යන ඒවා. ඊගාවට ඒ වගේ විශාල මේ සිහිවටන විකුණන තැන්. ඒ වගේ විශාල සංඛ්‍යාවක් මේකෙන් මේ අඩපණ වෙලා තියෙන කට්ටියට මේකෙන් යම්කිසි ආකාරයට සහනයක් ලැබෙනවා. හොඳයි. දැන් අර ඔය අපි කතා කරනකොටම ඒ දවස්වල ආපු ප්‍රශ්නයක් තිබුණා ලේකම්තුමනි මේ. දැන් සෞඛ්‍ය ආරක්ෂිත විදිහකට Tamanගේ හෝම් ස්ටේ එක හෝ වේවා, හෝටලේ හෝ වේවා, නිවාඩු නිකේතනේ හෝ වේවා පරිවර්තනය කරගන්න ඕනේ. ඒ නිසා
අතිරේක ප්‍රාග්ධනයක් අපිට අවශ්‍ය වේවි ඉදිරියේදී කර්මාන්තය ආපහු සක්‍රිය කරගන්න. එවැනි වැඩපිළිවෙලකට අවධානයක් තියනවද? ඔව් දැන් අපි බලාපොරොත්තු වෙනවානේ අගෝස්තු 1 වෙනිදා සංචාරකයන් සඳහා ගුවන් තොටුපළ විවෘත කරන්න. එතකොට ගුවන් තොටුපළ සම්බන්ධ රාජකාරීත් මේ මම අත්‍යන්තයට තමයි පැහැදිලා තියෙන්නේ. එතකොට ගුවන් තොටුපළ අත් වශයෙන් සත් වශයෙන් මේ තනිකරම වැහුවේ නැහැ. මේ කොවිඩ් සංගතයේ තියෙද්දිත් හුඟක් බඩු බාහිර අතන අපි කියන කාගෝ හුඟක් ගෙනාවා. ඒක අපි දන්නවා මර්සි ෆ්ලයිට් නැත්නම් අපි අසනීප වෙලා ඉන්න අපි දන්නවා තේ ජනත උපදේශ පරිදි චීනයේ හිර වෙලා හිටපු කට්ටිය ඒ අක්කම ශිෂ්‍යයන් ගෙනාවා. ඊගාවට ඉන්දියාවේ හිටපු බෙහෙත් ගන්න ගිය කට්ටිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඒ වගේ විශාල සංඛ්‍යාවක් ගෙනාවා. ඒකම දැන් මැද පෙරදිගින් ඒ අවශ්‍ය මේ ගෙන්නන තවත් ඉන්නවා අපිට ගෙන්නන්න 10000ක් විතර. ඉතින් මේ කාලය ඇතුළත ඉතිරි ඒ කියන්නේ අපි අගෝස්තු වෙනකන් කල් දාන්න කලින් හුඟක් ගුවන් තොටුපළවල් ඒ කියන්නේ මේ ගුවන් මේව සම්බන්ධව කියන්නේ එයාර්ලයින්ස් ගුවන් සමාගම් අපෙන් ඉල්ලීමක් කළා මීට කලින් විවෘත කරන්න බැරිද කියලා මේ ගුවන් තොටුපළ. නමුත් අපිට ජාතික වගකීමක් තියෙනවා මේ කට්ටියත් අපේ ශ්‍රී ලාංකිකයෝ ඔවුන්ට යන්න වෙන තැනක් නැහැ කරදරයක් වුණාම ඉතින් ඔවුන් ගෙන්නා ගැනීම වගකීමක් රජයට තියෙනවා. ඒ නිසා ඔවුන් ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවය තියෙන නිසාත් අපි මේක පොඩ්ඩක් ප්‍රමාද කළා. ඒ නිසා අගෝස්තු මේ මාසය දැන් ජුනි මැද්ද එතකොට ජුලි මාසය තුල මේ කට්ටිය අපි හුඟක් ගෙන්න ගන්න බලාපොරොත්තු වෙන කට්ටිය ගෙන්න ගන්නවා. එතකොට අගෝස්තුවේ ඉඳලා විවෘත කරන්න. මේකේ දැන් අහපු ප්‍රශ්නය දැන් මේ ගෙන්න ගැනීමේදී අත් වශයෙන්ම මේ ඔක්කොම කරන්නේ අපි සෞඛ්‍ය අංශයේ ඒ රෙගුලාසි වලට විධානට යටත්ව. මොකද ඒ සම්බන්ධ කොවිඩ් සම්බන්ධ විශේෂ කාර්යසාධන බලකායක් තියෙනවා. ඒ කාර්යසාධන බලකාය විශේෂයෙන්ම මේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන් සහ අපේ සංචාරක අංශයට සම්බන්ධ විශේෂ සංචාර සංඝ අධිකාරී නිලධාරීන් මේ සම්බන්ධ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒකට ගුවන් තොටුපළ නිලධාරීන් සම්බන්ධ වුණා. කොහොමද මේ වැඩේ කරන්න කියන ගැන විශේෂ සාකච්ඡාන් මේ රාශියක් කළා. ඒක මේ මාසේ වෙනකොට අපි කියන්නේ කෙටුම්පතක් අපිට සකස් කරගන්න පුළුවන් වුණා. ගිය බදාදා මේක අපිට පුළුවන් වුණා සෞඛ්‍ය බලධාරීන් එක තවදුරටත් පොඩි වෙනස්කම් කරලා මේක ගැන එකඟතාවයකට එන්න. එතකොට ඒකේ මම කිව්ව සියලුම ඒවා ආවරණව මම කතා කරපු මේ ගුවන් තොටුපළත් ඔවුන් කොහොමද කටයුතු කරන්නේ ගුවන් සේවිකයන් ගුවන් සේවිකයන් සම්බන්ධ කටයුතු කරන්නේ කොහොමද එන ටුවරිස්ට්ලා නැත්නම් සංචාරකයන් සම්බන්ධ කටයුතු කරන්නේ කොහොමද කියලා ඒ පැත්තෙන් ඊට පස්සේ මේ සංචාරක මේ කියන්නේ හෝටල් සහ අනිකුත් සේවාන් සැපීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා හැම එකක් ගැනම ඉතාම මේ ඩීටේල් කියන්නේ විස්තරාත්මක කළද මම හිත පිටු 72ක විතර මේකක් මේ නැති කරලා තියෙනවා මොනවාද ගයිඩ්ලයින්ස් කියලා කියන්නේ මොනවාද කියලා මේ ඉතින් සෞඛ්‍ය අංශ විසින් ඔබතුමාලට ලබා දෙපු නිර්දේශ. ඔව් ඉස්සලා අපේ නිර්දේශ අපි මෙහෙම කරන්න ඕන කියලා කිව්වා. නමුත් සෞඛ්‍ය අංශයෙන් දීපු නිර්දේශات එක්ක මේ සාකච්ඡා කළා එකඟතාවයට ආවා. ඉතින් අපි කියනවා දැන් සමහරවිට මෙහෙම වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට දැන් අපි දැන් ගෙන්නන කට්ටිය සම්බන්ධව දැන් අපි විශේෂ මූලික වශයෙන් එකඟතාවකට ආවා. එන සෑම සංචාරකයෙක්ම තමන්ගේ රටෙන් අරගෙන එන්න කොවිඩ් ෆ්‍රී සර්ටිෆිකේට් සහතිකය. ඉතින් ඒකෙත් හුඟා ප්‍රායෝගික ප්‍රශ්න තුනක් කොහොමද කරන්න කියලා. එතකොට ඒකම අපි ආපු ගමම අපි මෙහින් ගුවන් තොටුපළේදී කරනවා පළවෙනි මේ PCR ටෙස්ට් එක. ඊට පස්සේ දවස් 5ක් ඇතුළත දෙවෙනි එක. ඊට පස්සේ දවස් 10ක ඇතුළත යෑමට පෙර හෝ දවස් 10ක ඇතුළත තුන්වෙනි ටෙස්ට්. ඒක තමයි දැනට එකඟතාවයට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ අතරතුර සෞඛ්‍ය බලධාරීන් කිව්වා සමහර විට මේ තත්ත්වය හොඳ අතට ආවොත් අපිට මේ සංඛ්‍යාව අඩු කරන්න පුළුවන්. නමුත් අපි දැඩිව ඉන්නවා දෙගොල්ලම එකඟ වෙලා එන වෙලාවේ අනිවාර්යයෙන්ම අපි පළවෙනි PCR ටෙස්ට් එක කරනවා කියලා. ඉතින් දැන් සංචාරකයන්ගේ පැත්තෙන් තියෙන ගැටලුව ඔවුන් එනකොට මේ ටෙස්ට් එක කරගෙන එනකොට සමහර රටවල් වල අපේ ලංකාව වගේ මේ වෛද්‍ය පහසුකම් එහෙම මේ අපිට ඕන විදිහට ගිහිල්ලා හම්බ වෙන්න බෑ. ඉතින් උදාහරණයකට ඒ වගේම ඉතාම මිල අධිකයි. දැන් අපිට දැනගන්න ලැබිච්ච හැටියට ජර්මන් වල මේ PCR ටෙස්ට් එකක් කරන්න දල වශයෙන් යුරෝ 190ක් 200ක් අතර ගාණක් ගන්නවා. ඉතින් එංගලන්තෙත් එහෙමයි.
190 ගණන් පවුම් අය කරනවා කියලා. ඉතින් සාමාන්‍ය දල වශයෙන් ගත්තොත් ඩොලර් 200ක් වගේ අය කරනවා. ඉතින් අපි ගත්තාම විශාල මුදලක්. ඉතින් මේක දැන් අපිටත් ඒ වගේම ලොකු මුදලක් දරන්න සිද්ධ වෙනවා සංචාරක පැමිණීමේදී. ඒකෙදී අපි එකඟතාවයට ආව දැනට අපි අය කරන වීසා ගාස්තුව ආයතන මම කියනවා දැන් අපි දැන් මෙච්චර කාලයක් අර මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ උගාක් රටවල් 48කට ප්‍රී වීසා නිදහස් වීසා දීලා තිබුණා. ඉතින් නමුත් මේ වැසීමත් එක්ක අපිට එහෙම මේ විවෘත කරන්න බෑ. ඒ නිසා දැනට මේ මීට කලින් අය කරපු ඩොලර් 35ක මුදල කියන්නේ කෙනෙක් පිටරටින් එනවා නම් ඩොලර් 35ක් ගෙවන්න ඕන වීසා ගාස්තුව වශයෙන්. එතකොට මේකෙදී අපි ඊට අමතරව තව ඩොලර් 65ක් අය කරන්න වෙනම තීරණය කරගත්තා මේ PCR ටෙස්ට් වල වියදම ආවරණය කරලා. නමුත් අර කිව්ව හැටියට දැන් මේ වෙන රටක මේ PCR ටෙස්ට් එක ඩොලර් 200ක් ගන්න අපි ඩොලර් 65ක් අය කරන්නේ PCR ටෙස්ට් දෙකකට හෝ තුනකට. ඉතින් ඒකෙදී අපිට ලංකාවේ දල වශයෙන් රුපියල් 7000ක් විතර යනවා. කියන්නේ ඩොලර් 30ක් විතර 35ක් අතර. ඉතින් අපි ඩොලර් 65 අය කරන්නේ ටෙස්ට් තුනකට. ඉතින් ඒ නමුත් ඒ වියදම අපිට මේ ආවරණය කරගන්න ඕන. ඒ සඳහා මගේ මේ ශ්‍රී ලංකා සංචාර අධිකාරිය විසින් ඒ අදාළ මේ මුදල දරන්න තමයි සූදානම් වෙලා තියෙන්නේ. හොඳයි. දැන් අර අපි ඔය අපේ දේශපාලනික සංවාදවලදී ජාතික රූපවාහිනිය පවත්වන විවිධ තැන්වලදී විපක්ෂය විසින් මතු කරපු කාරණා තිබුණා. දේශපාලනික වශයෙන් මතු කරපු කාරණා තිබුණා. ඒ තමයි අර විදේශගත වෙන ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම සඳහා ගුවන් වාර කොයිතරම් යන්නේ. දැන් කුවේට් වලට යනවා නම් ඩුබායි වලට යනවා නම් විශාල පිරිසක් රැඳී සිටිනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම හරහා ගුවන් යාන යොදවා ඔවුන් ගෙන්වා ගැනීමේ ප්‍රායෝගික හැකියාවක් අපිට තියෙනවද ඇත්තටම? නෑ ඇත්ත වශයෙන්ම දැන් හුඟක් දැන් අපි මුලින් ඉඳලම පටන් ගත්ත වෙලේ ඉඳලම කළේ ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් තමයි ඒ අවශ්‍ය සේවාව ලබා දුන්නේ. නමුත් ඊට අමතරව ඒ රටවල වෙනුත් සමහරලාට කියන්නේ අපි කියන්නේ මර්සි ෆ්ලයිට්ස් කියලා කියන්නේ මේ උදව්වක් හැටියට ඒ කට්ටිය සමහරලාට ගෙන්නනවා. ශ්‍රී ලංකා ගුවන් සේවෙත් ඒ දැන් අපි මේ විදේශවල හිටපු ශිෂ්‍යයන් සියල්ලම ගෙන්නන්න මේ යොදාගත්තේ මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යාන. ඉතින් ඒක යොදා ගන්න මේ නොහැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි කිව්වේ දැන් අපි අගෝස්තු පළවෙනිදාට කලින් අපිට විවෘත කරන්න හැකියාව තිබුණත් අපි එතෙක් කල් ඉන්නේ මේ පිටරට ඉන්න කට්ටිය ගෙන්නගෙන දැනට අපිට තියෙන දත් යනවා තව 10000ක් විතර තමයි එන්න බලාපොරොත්තුව තියෙන්නේ. ඔවුන් ටිකත් මේ ඉදිරි කාලය තුළ පැමිණෙනවා. නමුත් අනිවාර්යයෙන් මෙහින් එනකොටත් දැන් නම් දාලා තියෙනවා එහෙන් PCR ටෙස්ට් එක කරලා ගේන්නත් ඕන. මෙහෙ තාපු ගාම ඔවුන් යම් නිරෝධායනයට ලක් කරනවා. ඉතින් ඒ නිසා ඒකෙන් අපිට බැහැර වෙන්න බෑ. ඒ ප්‍රතිපාදනයේ යටත්ව තමයි අපිට මේ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඊළඟ ප්‍රශ්න තමයි ලේකම්තුමා ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියන්නේ බරපතල පාඩුවක් ලබන සමාගමක් බවට පත් වෙලා තිබුණා. ඒත් එක්කම තමයි මේ වෙද්දී ලෝකයේ නියම කරලා තියෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදත් එක්ක අපි දන්නේ නැහැ මෙන්න. ශ්‍රී ලංකාවේ වාර්තාව පිළිබඳ තවමත් ලෝකයේ වාර්තාව තුළ තියෙන්නේ ගුවන් යානයක සිටින මගීන් සංඛ්‍යාව පවා සීමා කරගත යුතුයි. පුළුවන් නම් එක ආසනයක් අතහැර තවත් ආසනයක අසුන්ගෙන පැමිණිය යුතුයි කියන නිර්දේශ ගන්න කතා වෙලා තිබුණා. ඉතින් ලොකු වියදමක් දරන්න වෙනවා. ලොකු පාඩුවක් තියෙනවා. කොහොමද ආර්ථික කළමනාකරණයේ පැත්ත? ඒකෙදී දැනට නම් මුලදිම මේ ඒ සෝෂල් ඩිස්ටන්ස් නැත්නම් ඒ දුරස්ත ප්‍රමාණය තියාගන්න තමයි එන්න සිද්ධ වුණේ. නමුත් ඒකෙදී යම් කිසි ආකාරයකට අමතර පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා ගුවන් සමාගම් වලට. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විතරක් නෙමෙයි අනිකුත් ගුවන් සමාගම්වලත් එහෙම. ඒ නිසා උන්ට අමතර මේ කියන්නේ දැනට සාමාන්‍ය ප්‍රමාණයට අය කරන ගුවන් ප්‍රවේශ පත්‍රයකට වඩා යම් ප්‍රමාණයක් වැඩි කරලා අය කරන්න සිද්ධ වෙනවා. නමුත් හුඟක් අපේ ඉන්න පිටට කට්ටිය අපි දන්නවා උන්ගේ අපේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කිව්වා කීය ගියත් කමන්න අපිව ගෙන්න ගන්නෑ කියලා. නමුත් ඒ අනුව මේ ශ්‍රී ලංකා ගුවන් සේවයත් අනිත් ඒ ගුවන් සේවාවන් ඒ සේවාව සැපයුවා. නමුත් අපි දන්නවා මේවා සුබ සාධක හැටියටම කරන්න අමාරුයි. ඒ නිසා ඔවුන්ට එන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ විදිහට මේක ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් නැතුව අපිට කරන්න බැරි වෙනවා. ඉතින් ඒ සමහරු ඒ ගෙනල්ලත් දොස් කියපු අවස්ථාවන් තිබුණා. මේ කියනකොට එහෙමයි. ඉතින් වැඩේ කරන්න යනකොට එහෙමයි. නමුත් මේ ඒ ගෙනාවත් අපේ ශ්‍රී ලාංකිකයන්ට සියල්ලන්ටම දැන් ඔය තියෙන නිරෝධායන මධ්‍යස්ථානවල විශේෂ මේ ඒ අවශ්‍ය සපයන සියලුම පහසුකම් සුබසාධක පහසුකම් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි. එනකොට දැන් එකතුමා පැහැදිලි කර ආකාරයට PCR ටෙස්ට් 3ක්
අපිට ගුවන්තොටුපළේ තියන්නට වෙනවා. ඒ කියන්නේ එකක් ගුවන්තොටුපළේ ඉන්පසු දිනවක් වවනුත් එක්ක ඒ විදිහට PCR ටෙස්ට් 3ක්. ලෝකෙ ඇත්තටම ලේකම්තුමා පැහැදිලි කළා වගේ බොහෝ රාජ්‍යයන්හි ඉතාමත් ඉහළ මිලක් PCR ටෙස්ට් වලින් යනවා. හැබැයි ලංකාව ඒක බොහොම නොමිලේ සුලභව නියැදී අරගෙන මේ වෙද්දි කරනවා. දැන් විදේශීය පිරිස් පැමිණෙන විට ඔවුන් වෙනුවෙන් ගුවන්තොටුපළට සූදානම් කළ යුතුයි. ඒත් එක්කම තමයි අපේ අය මේ වෙද්දී එන්න බලාගෙන ඉන්න ඔවුන් වෙනුවෙන් වැඩ පිළිවෙල දියත් කළ යුතුයි. ලොකු අභියෝගයක් තියෙනවා. කෙසේ වෙතත් මේව හැමදාම වහගෙන ඉන්නට බෑ. මේක විවෘත කළ මේ අභියෝගයත් එක්ක ඉදිරියට යාම තමයි කළ යුතුව තිබෙන්නේ. කෙටි විරාමයකට යමු. විරාමයෙන් පසු අපි කතා කරමු. අගෝස්තු 1 වෙනිදා මේ වන විට ගුවන්තොටුපළ විවෘත වීම හා සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් ලේකම්තුමාගේ ප්‍රකාශය තුලින් සඳහන් වුණා. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ එක්ක තවදුරටත් වර්ධනය විය යුතු කාරණා පිළිබඳ කතා කරන්න. විරාමයකට යමු. සංචාරක සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්තුමන් සිටි ආරච්චිමැතිතුමන් සමගින් අපි කතා කරමින් සිටින්නේ. මේ වෙලාව තමයි මම හිතන්නේ මත්තල වැනි ගුවන්තොටුපළ වල වටිනාකම බොහොම හොඳින්ම දැනෙන්නේ. මොකද බණ්ඩාරනායක ගුවන්තොටුපළ බොහොම කාර්යබහුල වේවි. වෙනදා තිබුණු ධාරිතාව කළමනාකරණය කරන්න පුළුවන් වේද කියන ප්‍රශ්නේ අපිට දැනෙනවා. මත්තලත් පාවිච්චියට ගැනෙනවද ඉදිරියේදී? දැන් මේ සම්බන්ධව අපි ගරු අමාත්‍යවරුන් සමග පැවැත් සාකච්ඡාවේදී ඒ ගුවන්තොටුපළ අධිකාරිය ගුවන්තොටුපළ සමාගම සහ අනිකුත් අදාළ ආයතන සියල්ලම සහභාගී වුණා. ඒකෙදී යෝජනාවක් ආවා. මම හිතන්නේ ඒක කාලීන යෝජනාවක්. ගෙන්වන සියලුම අපේ ශ්‍රී ලාංකිකයන් පැමිණෙන අය මේ කාලය තුල කෙලින්ම ගෙනියන්න පුළුවන් නම් මත්තල ගුවන්තොටුපළට ඒක මේ ඉතාම පහසු වෙනවා මේක කළමනාකරණය කරගන්න. ඒ කියන්නේ විදේශගත ශ්‍රමිකයන් සියලු දෙනාම මත්තලට ගෙනහිල්ලා එතෙන්දී ඒ අවශ්‍ය ප්‍රදේශවලට ඒ සෞඛ්‍ය උපදෙස් පරිදි ප්‍රවාහනය කරන්නත් නැත්නම් ප්‍රවාහන කරන කෙනාට ඒ අනිවාර්යයෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙනියන්න එහෙම යෝජනාවක් ආවා. මම හිතන්නේ ඒක ක්‍රියාත්මක කරන එක තමයි ප්‍රායෝගික. එතකොට අපිට පහසුයි මේ සංචාරක පැමිණීමේදී බණ්ඩාරක මේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ පහසුයි කළමනාකරණය. මොකද සංචාරකෙක්ම ආවම හුඟක් වෙලාවට කැමති නැහැ එයාලා එන්නේ සංචාරයට. නැත්නම් ගුවන්තොටුපළේ නතර වෙලා ඉන්න හෝ වෙලාවක් ගන්න. ඔවුන්ට නිරෝධායන කාලයක් අදාළ වෙන්නේ නැහැ කොහොමද? ඔවුන්ට නිරෝධායන කාලය මෙහෙම අදාළ වෙන්නේ පළවෙනි දවස් අපි දැන් පළවෙනි PCR ටෙස්ට් එක කළා. අපි ඒතකොට දැන් එයාලට තනි වෙන්න බෑ. එන්න ඕනේ මේ සංචාරක සේවා සපයන ආයතන හරහා. ඒ කියන්නේ මේ ලියාපදිංචි වෙච්ච ඒ සේවා සපයන ආයතනයක් කරා. එතකොට එන්න කලින් ඔවුන්ට මේ අපි ප්‍රීරික්විසිට් කියන නැත්නම් මේ ඔවුන් විසින් සපුරාලිය යුතු යම් කාරණා තියෙනවා. පළවෙනි එක PCR ටෙස්ට් එක. එතකොට පැය 72ක් ඇතුළත කරන්න. එතකොට ඔහු ලංකාවේ හෝටලයක් බුක් කරලා තියෙනවද කියන එක. එතකොට මේ හෝටල් ටික අපි දැන් වෙබ් එකට දානවා මේ සෞඛ්‍ය ආරක්ෂකව මේවා කොවිඩ් ෆ්‍රී කියලා අපි සර්ටිෆයි කරනවා. තරුපන්ති හෝටල ඉඳලා හෝම් ස්ටේ දක්වා ඒ නවත්තන. මොකද මේ අවස්ථාවේ අපි හුඟක් බලාපොරොත්තු වෙන අපිට ඉන්න කට්ටිය ඉන්න හෝටල් ඒ අවශ්‍ය සහතිකය දෙනවා සෞඛ්‍ය බලධාරීන් එකඟතාවය ඇතු. එතකොට අපි ඒවන් මේ වෙබ් එකට දැම්මට පස්සේ උන් ඒකෙන් එකක් තමයි සිලෙක්ට් කරගන්න ඕනේ. තෝරගන්න ඕනේ. එතකොට උන්ට රිටර්න් ටිකට් එකක් තියෙන්න ඕනේ, වීසා එක අරගෙන තියෙන්න ඕනේ. එතකොට මේ කියන හෝටලේ නවතින උන්ට තෝරගන්න පුළුවන් හෝටලේ. ඊගාවට දැන් මේ ඒ හෝටල් පහසුකම් වගේම ප්‍රවාහන පහසුකම් මේ ගුවන්තොටුපළේ ඉඳලා ආපහු ගුවන්තොටුපළ ඇරලන කල් ඒ අවශ්‍ය ගමනාගමන පහසුව අදාළ ආයතන විසින් සපයන. ඒක තමයි පැකේජ් එක. එතකොට අපි උන් දන්නවා මම යන්නේ මොකේද? මේ බස් එකකද, ඔවුන් සංචාර ආයතන සපයන කාර් එකකද, වෑන් එකකද කොහොමද කියලා. එතකොට ඒක එනකම් එතකොට අපිට පොදු ප්‍රවාහනයට මේ කට්ටිය සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට ඔවුන්ගේ ප්‍රවාහන මේ කියන්නේ ආයතන විසින් සපයන මේ ඒ වගේ තමයි පාවිච්චි. ඒතකොට ඒ බස් වල නැත්තම් ඒ වාහන කොහොමද ඒ වගේ ඩ්‍රයිවර් කොහොමද මේකට අනුගත විය යුතු කියන්නේ මේ සෞඛ්‍ය මේකේ පොතේ ඒ කොම කියලා තියෙන ඒවා උන් දැනුවත් කරලා තියෙනවා. ඒතකොට ඒ අනුව තමයි ඒ කටයුතු වෙන්නේ. ඉතින් එතකොට ඒකම ඔවුන් යන අපි කියනවා මේ යාළගේ ඉටිනරි කොහොමද කොහෙද යන්නේ. එතකොට දැන් මේ විශේෂයෙන්ම තියෙනවා මේ කියන්නේ ජනප්‍රිය ගමනාන්ත උදාහරණයක් ගත්තොත් කොළඹ ඉඳලා එන කට්ටියට කෙලින්ම සමහරට යනවා දඹුල්ල. මහනුවර යනවා. සමහරු මහනුවරින් මාතලේ ගිහිල්ලා එතන නුවරඑළියෙන් ආපහු එල්ලහරහා
දකුණට ඇවිල්ලා එහෙම එනවා. සමහරු එහෙම යනවා සංස්කෘතික කෝණේ ඒ පැත්තට සීගිරිය එතනින් අනුරාධපුරේ ඒ වගේ යම් ගමනාන්ත තියෙනවා. ඉතින් ඒ නිසා ඔවුන් එන්න කලින් ඒ ගමනාන්තයත් මේ තහවුරු කරන්න ඕන. එතකොට ඒ තමන්ගේ සංචාරණියෝ. ඒතර අපි දන්නවා එන්නේ කවුද, කොයි වෙලාවටද එන්නේ, කොහෙටද යන්නේ, කොහොමද යන්නේ කියන එක. ඒ නිසා අපිට මේවා ඒකම අපි දැන් හුඟක් වෙලාවට දැන් ඒන්ට කියන්නේ මේ තනි වෙනවට වැඩිය අපි හුඟක් ප්‍රොමෝට් කරන නැත්නම් ජනප්‍රිය කරනවා මේ කණ්ඩායම් වශයෙන් පෙමුනේ. එතකොට කණ්ඩායම් සමහරට 6 දෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් 30 40ක් වෙන්න පුළුවන්. 6 දෙනෙක් නම් වෑන් එකක යන්න පුළුවන් 30 40 නම් බස් එකක යන්න පුළුවන්. එතකොට ඔවුන් එක තැනක ඉන්නේ ඒ අපිට ඉතාම පහසුයි ඔවුන්ව මේ මොනිටර් කරන්න හොයා බලන්න. ඒ සම්බන්ධව දැන්ට UNDP එකත් එක්ක එකතු වෙලා මේ ICT එකත් එක්ක එකතු වෙලා පොඩි ඇප් එකක් දැන් කරගෙන යනවා. මම හිතන්නේ මේ අපිට ඉදිරි සතිය දෙක ඇතුළත ඒක ඉවර කරගන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් ඉතාම පහසු වෙනවා ඔවුන් සම්බන්ධව මේ මොනිටර් කිරීම සොයා බැලීම කරන්න. ඉතින් මේ වගේ වැඩ පිළිලක් තියෙන නැතුව මේ එන ඕන හැටියට එන හැටියට යන්න බෑ. ඒකම අපි තව යෝජනාවක් ගෙනාවා මේ ස්ලයිටෝ දෙන්නට අලුත් ගමනාන්ත හඳුන්වලා දෙන්න කියලා. උදාහරණයකට අපි ගත්තොත් දැන් ඊශ්‍රායල වගේ රටවල්. දැන් ඔවුන් කැමති විශේෂයෙන්ම සර්ෆින් වලට. ඒ කියන්නේ අරුගම් පැත්තේ මුහුදු වෙරළට. ඉතින් එහෙම කණ්ඩායමක් මෙනවා නම් අපිට පුළුවන් ඒ ඉඳලට එළවෙලා කෙලින්මම මේ බණ්ඩාරනායක ගුවන්තොටුපළට එන්නේ නැතුව මේ කෙලින්ම මත්තලට යන්න. ඒතර මත්තලට කියලා උන් කැමති නම් එතනින් ප්‍රවාහන පහසුකම් සපයන්න පුළුවන් ඒ අදාළ ආයතන වලට කෙලින්ම අරුගම්බේ පැත්තට යනවා නම් එහෙම පාසිකුඩා පැත්තට යනවා නම් එහෙම මේ පැත්තට යන දකුණට යනවා නම් මත්තලින් තංගල්ල අම්බන්තොට මේ පැත්තට යන්න පුළුවන්. ඉතින් ඒ උන් එන්න පළවෙනි දවස් අපි අත් වශයෙන් දැන් PCR ටෙස්ට් එක කළේ වෙලා උන් මේක ගුවන්තොටුපළ ආසන්න හෝටලයක දවසක් තියාගන්න තමයි අදහස තියෙන්නේ. එතකොට මේ ටෙස්ට් කළා සමහරලාට ඔබ දන්නවා ඊයේ පෙරේදා ඉරානයෙන් ආවා විශාල සංඛ්‍යාවක උමාවේ ව්‍යාපෘතියට. ඒකෙදි කීප දෙනෙක් ආවුණා මේ ඒ PCR ටෙස්ට් කරලා ඇවිල්ලා මෙහෙත් කරලා ඊට පස්සේ මෙහෙදි තහවුරු වුණා මේ ඉන්න දවසේදී හෝටලේදී මෙහෙම තියෙනවා. ඒ නිසා අපි මේ රිස්ක් එකක් ගන්න නැත්නම් අපි මේ අවදානමක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඕම් පළවෙනි දවසේ අපිට ඒක නිකන් ෆ්‍රී ඩේ එකක් හැටියට මේ විවේක දිනයක් හැටියට සලකන්න පුළුවන්. ආවට පස්සේ ටෙස්ට් එක කරලා ළඟම තියෙන කොළඹ හෝ මේ තෝරගත්ත හෝටලයක මේ මුල් දවස් තියාගෙන ඉඳලා පහුවදා ඉඳලා තමයි ගමන පටන් ගන්න. එහෙම තමයි වැඩ පිළිවෙල තියෙන්නේ. මේ සියලු දේ කළමනාකරණය කිරීම ඉතාමත්ම ලොකු වැඩක්. ඒ කළමනාකරණය කිරීම වෙනුවෙන් මේ වෙද්දී සාකච්ඡා පවත්වමින් විවිධ ආකාරයේ වාර්තා සකස් කරමින් මේ වන විට සූදානම බොහොම ඉහළින්ම පවතින වෙලාවක් මේක. අර වෙනත් රටවල් වල තිබුණු කතාවක් තිබුණා ලේකම්තුමනි මේ රතු කලාප විදිහට හඳුනාගත්ත රාජ්‍යයන් තිබුණා. දැන් ඉන්දියාව වගේ ගත්තොත් එහෙම එවැනි ඒවා. මේ ආකාරයෙන් සංචාරකයන් කැඳවා ගැනීමේදී රාජ්‍ය මත පදනම සීමා පැනවීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය මත පැනවීමක් සාකච්ඡා වුණා. නමුත් ඒක හරි අපහසුයි කරන්න. මොකද අපිට තියෙන විජේ සම්බන්ධතා එක්ක ඒක ඩිස්ක්‍රිමිනේෂන් එකක් නැත්නම් ගෞරවයක් වැරදි විදිහට සැලකීමක් වෙන්න පුළුවන්. නමුත් දැන් ඉන්දියාව වගේ ගත්තොත් අපේ දැන් ඔවුන් සීමා පනවලා තියෙනවා. ඒ කියන්නේ යන්න දැන් එංගලන්තෙත් එහෙමයි. සීමා පනවලා තියෙනවා. මොකද ගියොත් ඇවිල්ලා අනිවාර්යයෙන්ම ඒ දින 14ක් ඉන්න ඕන. ඉතින් මෙහෙත් එහෙම අපිට එහෙම සීමාවක් පනවන්න බෑ. නමුත් අපි විශේෂයෙන්ම මේක අපි එන්න ජනප්‍රිය ප්‍රොමෝට් කරවන්නේ යම් තෝරාගත් රටවල් විශේෂයෙන්ම දැන් බටහිර යුරෝපයේ ගත්තොත් එංගලන්තයේ ඒ ආසන්න කියන්නේ වැඩිපුර ආසාදිතයන් තියෙන රටවල් නෙවෙයි. ඊට මේ වෙනත් රටවල් තමයි අපි හුඟක් මේ අවස්ථාවේ ප්‍රොමෝට් කරන්නේ. ඔව්. අපි ගුවන්තොටුපළ විවෘත කිරීමේ එක්ක එදිනින් එහාට සංචාරක කර්මාන්තය පිළිබඳව කතා කළා. සංචාරක කර්මාන්තය වෙනුවෙන් ණය පහසුකම් මූල්‍ය පහසුකම් ලබා දීම, ඔවුන් දියුණු කරන්නට ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ මත පදනම ලියාපදිංචි වී සිටින අපි දන්නවා මාර්ගෝපදේශකයින්ට ඒ වගේම කුලී රට තියදුරන්ට මේ හැමෝටම පදනම් කරගත්ත වැඩපිළිවෙලක් සකස් වෙලා ඒකට කැබිනට් අනුමැතියක් ලැබිලා තියෙන වෙලාවක් මේක. ඒ නිසා ඔබ යම් ආකාරයෙන් ආර්ථිකමය වශයෙන් අගාධයකට වැටලා තියෙනවා නම් ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් වෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තයේ හෝටල් විවෘත කිරීමේදී අවශ්‍ය කරන වැඩපිළිවෙල කුමක්ද කියන දේ පිළිබඳව අපි කතා කළා. ඒත් එක්කම මේ වෙද්දී ගුවන්තොටුපළට පැමිණෙන සංචාරකයින් අගෝස්තු 1 වෙනිදා සිට කොයි විදිහටද වැඩපිළිවෙල දියත් වෙන්නේ කියන කාරණේ කතා කළා. එතනින් පස්සේ සංචාරක කර්මාන්තය තවදුරටත් දියුණු කරන්න
කරන්න අපේ රටේ ගුවන් තොටුපළ සංවර්ධනය වෙනුවෙන් කොයි විදිහටද සැලසුම් සකස් කළ තියෙන ඉදිරිය වෙනුවෙන්? මට ඊට කලින් මට තව දෙයක් කියන්න අවතර දැන් මේ සහන පැකේජ් එකේ තවත් කීපයක් තියෙනවා විශේෂයෙන්ම දැන් ඔවුන්ගේ යුටිලිටි බිල්ස් නැත්නම් උපයෝගීතා ඒ කියන්නේ ජල විදුලිය වගේ දේවල් ගෙවන්නත් සහන කාලයක් දීලා තියෙනවා මාස 6ක. ඒකම දැන් හුඟක් සංචාරකයන් ප්‍රවාහනය කරන වාහන ලීස් කරලා තියෙනවා. ඒකටත් මේ සහනයක් දීලා තියෙනවා අවුරුද්දක ගෙවන්න. ඒකත් දැනට මේ පැකේජ් එක තුල තියෙනවා. ඒ නිසා මම හිතනවා අපි මේ සම්බන්ධ අත් වශයෙන්ම ක්‍රියාත්මක කරන්න කලින් අදාළ බැංකු නිලධාරීන් සමග සාකච්ඡා කළා මේ කොහොමද කරන්න කියලා. ඉතින් මම හිතනවා ජනාධිපතිතුමා මහ බැංකුවත් එක්ක සාකච්ඡාවෙන් පස්සේ මේක තවදුරටත් ඉක්මනින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි හිතනවා මේ මාසය තුලම මේ අවශ්‍ය සහනයක් ලබා දෙන්න. ඔයාගේ දෙවෙනි මුල් ප්‍රශ්නෙට දැන් අපි මේ අපේ කොහොමද අනිත් ඒ වගේ මේ ඉදිරි සංවර්ධන කටයුතු කොහොමද කියන එක බැලුවොත් දැන් අපි දන්නවා අපිට තියෙන ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් විශේෂයෙන් පාවිච්චි වෙන්නේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ. ඒකෙදී දැන් අපි දැන් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා දැන් ඒක ජනාධිපතිතුමාගේ මේ ඉලෙක්ෂන් මැනිෆෙස්ටෝ එකේ කියලා තිබුණා සෞභාග්‍ය දැක්මේ අපේ මෙන්න මේ තරම් සංචාර සංඛ්‍යාවක් බලාපොරොත්තු වෙනවා කියලා. එතකොට ඒකෙදි මේ ඒවා දැන් අපිට දැන් මේ කරපු සමීක්ෂණ හා මේ සර්විස් අනුව අපිට පැහැදිලිලා තියෙනවා ලංකාව ඊටාම සංචාරක ආකර්ෂණ ලබාගත් රටක්. මොකද අපි ලංකාවේ තියෙන කෙටි කාලයක් ඇතුළත විවිධ තැන් වලට යන්න පුළුවන් කියන්නේ අපි කියන බයෝඩයිවර්සිටි එක නැත්නම් ජෛව විවිධත්වය. ඉතින් ඒ නිසා ඒක විඳින්න හුඟක් දෙනෙක් එනවා. ඉතින් ඒ නිසා අපි ඉස්සරහට මේ ප්‍රමාණය අපිට ඉතා විශාල සංඛ්‍යාවෙන් වැඩි කරගන්න පුළුවන්. ඒකට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒකෙදී දැනට මේ BIA නැත්තම් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අපිට එක පර්යන්තයයි තියෙන අපිට අවශ්‍ය පහසු සපයන්න ඉතාම මදි වෙනවා ඒ විශාල සංඛ්‍යාවක්. ඒ නිසා දැනටම සංවර්ධන වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. දැනටම ඒක කිවිසුම අත්සන් කරලා තියෙනවා. ජයික ආයතනයත් එක්ක මේ ගුවන් තොටුපළේ දෙවෙනි පර්යන්තය සකස් කිරීමේ වැඩපිළිවෙල. ඒකට අවශ්‍ය දැන් නිලධාරීන් අවශ්‍ය තාක්ෂණ නිලධාරීන් දැන් ඇවිල්ලා ඉන්නවා ලංකාවට ගෙන්න ගන්න කටයුතු කරලා. උන් වෙනම හෝටලයක නවතර කරනවා අර මේ ප්‍රොසෙස් එක. ඉතින් ඒක නිකන් විශේෂිතම ව්‍යාපෘතියක් ෆ්ලැග්ෂිප් ප්‍රොජෙක්ට් එකක්. දල වශයෙන් බිලියන 100ක විතර රුපියල් බිලියන 100ක විතර විශාලම ව්‍යාපෘතියක් දැන් ලංකාවේ ක්‍රියාත්මක වෙන. ඒක අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි අවුරුදු 3 තුල සම්පූර්ණ කරන්න. ඒකෙදි එතකොට අපිට තව ඉදිරි අවුරුදු 10කට 15කට අපි මේ සංචාරකයන් පැමිණෙන අපි ප්‍රෙඩික්ෂන් එක නැත්නම් අපි මේ සලකලා බලන ප්‍රමාණය කොච්චර එනවද කියලා අපි කරලා තියෙන මේ අපේ ඉලක්කය අපිට සපුරා ගන්න ඉතාම පහසුවක් වේවි මේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දෙවෙනි පර්යාන්තය ඉදිකිරීම. ඒතකොට ඒක අපි අනිවාර්යයෙන්ම අවුරුදු 3ක් ඇතුළත කරන්න බලාපොරොත්තු දැන්ටම මේ අවශ්‍ය ජපාන් තාක්ෂණ නිලධාරීන් පැමිණලා තියෙනවා. ඉතින් ඒක කෙරුණොත් මම හිතන්නේ රටේ සංචාරක ව්‍යාපාරයට ඉතාම මේ වටිනා සේවයක් වේවි ඒකේ. හොඳයි. ගුවන් තොටුපළ සහ සංචාරක කර්මාන්තය පිළිබඳව අප බොහෝ දේ කතා කළා. සංචාරක කර්මාන්තය නියැලෙන්නන් වෙනුවෙන් ලබා දෙන වැඩපිළිවෙල. මේක බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙච්ච සාකච්ඡාවක් අපි අද දවසේදී සැලසුම් කළේ. ඒකට හේතුව තමයි සංචාරක කර්මාන්තය ඔබත් රටට එන්නට බලාගෙන සිටින රටින් යන්නට බලාගෙන සිටින ඔබත් ගුවන් තොටුපළ විවෘත වෙන්නේ කවදාද කියන දේ පිළිබඳ ඔබ තදින් අවධානය යොමු කර කටයුතු කර තිබුණා. ලේකම්තුමනි මේ වෙද්දී ලෝකයේත් එක්ක සංසන්දනය කරලා බලනකොට අපි ඉන්නේ ඉතාමත් යහපත් තැනක. ඒ යහපත් තැන ආරක්ෂා කර ගැනීමත් එක්තරා ආකාරයකින් ලොකු වගකීමක් බවට පත් වෙනවා. ඒ නිසා අර කිව්වා වගේ PCR ටෙස්ට් එක දින 3ක් ඇතුළත කරලා ඒ වාර්තාව අරගෙන ඉන්නට ඕනේ. ඒ දේවල් පිළිබඳ එන මගීන්ගේ අපි විශේෂයෙන්ම කතා කරොත් විදේශගත ශ්‍රමිකයන් විදිහට ලංකාවට පැමිණෙන අයගේ යුතුයකම වගකීම වෙන්න ඕනේ. මොකක්ද ඔබතුමන්ලගේ මේ වැඩසටහන සහයෝගය දක්වන්නේ? ඒ සියලු දෙනාම මේ අපි දන්නවා මේක මේ ලෝකෙම තියෙන වසංගතයක්. ඒ නිසා සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුගත වීම අත් වශයෙන්ම මේකේ මූලිකම දේ තමන් සෞඛ්‍ය වශයෙන් හොඳින් ඉන්නවා නම් ඒක තමයි වඩා වැදගත් වෙන්නේ. තමන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා නම් ඒ අනිත් අයට ඒක මේ බෝවීමක් හෝ මක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ කරන ටෙස්ට්
නැත්නම් පරීක්ෂාවන් සහ අනිකුත් සෞඛ්‍ය නිර්දේශය කියන්නේ අපි කියන මේ සෝෂල් ඩිස්ටන්ස් කියලා මේ සමාජ දුරස්ථතාවය තියාගන්න එක. ඊගාවට දැන් අපි අපේ හැසිරීම් රටාවල් ඊගාවට දැන් අපි දැන් සමහරට දැන් අපි දන්නවා ලංකාවේ හුඟක් ජනප්‍රියයි මේ අපේ කෑම වලට අපි ඇරලා තියෙන විශේෂ මේ බුෆේ එකක් ඕන කෙනෙකුට කැමති ආහාරයක් නැති. දැන් මේකෙදි දැන් Tamanට බෙදා ගන්න බෑ ඒ තියෙන මේ ඒතකොට අනිවාර්යයෙන්ම එතන කවුරු හරි ඉන්න ඕන සර්ව් කරන කෙනෙක් ඉන්න ඕන. ඔවුන් අවශ්‍ය මූලික අවශ්‍යතා විශේෂයෙන්ම ග්ලව්සස් නැත්නම් මේස් දාලා තියෙන්න ඕන. ඔවුන් තමයි මේ අවශ්‍ය දේ පෙන්වහම බෙදලා දෙන්නේ. ඉතින් ඒ වගේ යම් ආකාරයකට දැන් මට නිදහස නැහැ මට ඕන හිට ගිහලා බෙදා ගන්න. ඉතින් ඒ වගේ මේ සංචාරකයොත් හැමති තමයි නිදහස. හැමෝම කැමති ඒකට අපිත් කැමති. ඉතින් යම් කියන්නේ සීමා කිරීම කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට අනුගත වෙන්න ඕන. නමුත් දැන් තියෙන තත්ත්වය අනුව දැන් මේ සීමා කිරීම රටවල් වලට දැන් කොටු වෙලා ගෙවල් වලට කොටු වෙලා ඉතින් නගර වලට කොටු වෙලා ඉන්න මිනිස්සු දැන් අපිත් එහෙමනේ දැන් අපිත් කැමති අවස්ථාවක් ලැබුණා නම් එළියට යන්න. ඒ වගේ විශේෂයෙන්ම දැන් මේ කාලය මේ දැන් හුඟක් බටහිර රටවල් වල සමයක නැත්තම් මේ ගිම්හාන කාලය. ඔව්. ඉතින් ඔවුන් බලන්නෙම කොහොම හරි පොඩ්ඩක් එළියට යන්න නැත්තම් දැන් එහෙ මේ කරපු පරිශන වල කියලා තියනවලු දැන් මිනිස්සු තියාගෙන හිටියොත් මේ ડિප්‍රෙෂන් එක වගේ වෙයි මිනිස්සුන්ට. මොකද ඔවුන් බලාගෙන ඉන්නේ පසාන් මේ කියන්නේ සමයක එනකම්. ඉතින් ඔවුන්ගේ ලොකුම අභිලාෂය තමයි ගෙදරින් එළියට රටෙන් එළියට ගිහිල්ලා පොඩ්ඩක් මේ විනෝද වෙන එක. ඒ නිසා මේ සීමාකාන් තිබුණත් අපි බලාපොරොත්තු වෙනවා විශාල සංචාර සංඛ්‍යාවක. ඒක විශාල කියන්නේ අපි මුල් තරම් බලාපොරොත්තු වෙනවා. නමුත් ප්‍රංශ මේ කියන්නේ සර්වේ ඒජන්සියෙන් කරපු සමීක්ෂණයක ප්‍රතිඵල දාලා තිබුණා. ඒ අනුව ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට දල වශයෙන් ලංකාවට සංචාරය 50,000ක් වගේ එයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒක ඊටාම අඩු ප්‍රමාණයක් කලින්. ඒ නිසා අපිට මේ කට්ටිය කළමනාකරණය කරගන්න එක එච්චර ලොකු ගැටලුවක් වෙන එකක් නැහැ. ඒ නිසා මේ අපි ලක්ෂ ගණනක් කළමනාකරණය කරපු එක මේ දහස් ගණනක් කළමනාකරණය කරන එක ගැටලුවක්. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ඒකම දැන් ඉස්සරහට යම් දේවල් මීට වැඩිය ලිහිල් කිරීම බලාපොරොත්තු වෙනවා. මොකද මේ එකම යම් සොයා ගැනීම අලුතෙන් වෙන සමහරට අපිට කියන්න බෑ ලබන මාසයේ මේකට වැක්සිනේෂන් නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් හොයාගත්තා ඒක නැත්නම් පෙත්ත හොයාගත්තා ඒක මේක සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන් තත්ත්වය. ඉතින් දැනට මාරංචිලා තියෙනවා මේ 72කට වඩා අඩු කාලයක් තුල මේ PCR ටෙස්ට් එක කරලා අවශ්‍ය ප්‍රතිඵල ගන්න පුළුවන් අවශ්‍ය උපකරණ දැනට තියෙනවායි කියලා. ඉතින් ඒ වගේ මේ එකම ප්‍රශ්න එන්න මිනිස්සු මේ ප්‍රශ්න වලට විසඳුම් හොයනවා. ඒ නිසා මේ තත්ත්වය යටතේ අපි හුඟක් වෙලාවට බලාපොරොත්තු සුබදායි විදිහට මේ තත්ත්වයම දිගටම තියෙන එකක් නෑ. දැන් ලංකාවෙත් අපේ තත්ත්වය හොඳයි. බොහෝ යුරෝපීය රටවල තත්ත්වය දැනටම අපිට කලින් දැන් විවෘත කරලා තියෙන විශේෂයෙන්ම ග්‍රීසිය එහෙම සංචාරකයන් සඳහා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ කලින් තරම් නැතත් යම් කිසි ආකාරයක ඉහළ සංචාරක ප්‍රමාණයක් ලංකාවට පැමිණේවි කියලා. හොඳයි. ඍජු සහ වක්‍රරේඛා බොහෝමයක් සංචාරක කර්මාන්තයේ තිබෙනවා. ඒ අය වෙනුවෙන් මේ වෙද්දී කැබිනට් අනුමැතිය සහිත වුණු සහන පැකේජයක් ක්‍රියාත්මක කරන්නට කටයුතු කර තිබෙනවා. ඒත් එක්කම විදේශගතව පැමිණෙන ශ්‍රමිකයන් සිටිනවා. ඔවුන් වෙනුවෙන් වැඩපිළිවෙලක් තියෙනවා. ඒත් එක්කම සංචාරකීන්ට පැමිණීමට ගුවන්තොටුපළ අගෝස්තු මාසයේදී විවෘත වෙනවා. එහිදී PCR පරීක්ෂණ සිදු කළ ආරක්ෂිතව රට අභ්‍යන්තරය සුරක්ෂිත කිරීම සඳහා වැඩපිළිවෙළ සකස් කරනවා. මේවා ලේසි වැඩ නෙමෙයි, බොහොම අපහසු වැඩ. ඇසට නොපෙනෙන වෛරසයක් එක්ක තමයි මුළු රජයක්ම මුළු පද්ධතියක්ම මේ වෙලාවේ සටන් කරමින් සිටින්නේ. ඒ නිසා මේ දේවල් 100%ක්ම සාර්ථක වේවා කියලා පක්ෂපාත ભેදයකින් තොරව එක හිතින් හැමෝම ප්‍රාර්ථනා කළ යුතුයි. මේ වෙද්දී බොහෝ පිරිසක් රටට එන්නට බලාගෙන ඉන්නවා. ඒ වගේම රටට සංචාරකයන් නොපැමිණීම නිසා කර්මාන්තයේ බිඳ වැටිලා තියෙනවා. බිමටම වැටලා තියෙන තැනකට සංචාරක කර්මාන්තයපත් වෙනවා. අපි සුබවාදී තැනකෙමු. යහපතක් අපට සිද්ධ වේවි ඉදිරියේදී මේ කියන කතාවත් සමග අද දවසේදී සංචාරක සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්තුමනි සෙට්ටිආරච්චි මැතිතුමන් සමගින් අපි කතා කළේ. බොහොම ස්තුතියි. අපි ඉදිරියටත් ඔබතුමාව සම්බන්ධ කරගෙන තවදුරටත් ඔබ දැනුවත් කිරීමේ කටයුත්තේ නියැලෙනවා. අදට සමුගන්නවා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම නිරෝගී යහපත් දවසක්. ආයුබෝවන්.